තෙරුවන් සරණයි. එළියේ ආලෝකයේ ඔබට ප්‍රශ්නයක්ද? එළියේ කළුවර ඔබට ප්‍රශ්නයක්ද? එළියේ වැස්ස ඔබට ප්‍රශ්නයක්ද? එළියේ කපුටගේ සද්දේ ඔබට ප්‍රශ්නයක්ද? එළියේ විදුලි කොටනවා ඔබට ප්‍රශ්නයක්ද? එළියේ හුළඟේ සද්දේ ඔබට ප්‍රශ්නයක්ද? ඇයි මෙහෙම කියන්නේ? වැස්ස වහිනවා, අවුව පායනවා, කළුවර වැටෙනවා, හුළං හමනවා, විදුලි කොටනවා, සත්තු කෑ ගහනවා. මේ ඇස් දෙකට වර්ණය දැනෙන්නේ, කනට ශබ්දය දැනෙන්නේ. මේ ප්‍රසාදවත් ටික ඇස කන නාසය දිව කය මන හැම මොහොතෙම ප්‍රසාදවත් වෙනවා. වර්ණය දැනෙන සිතට ශබ්දය අහන්න බෑ. ශබ්දය අහන හිතට ගන්ධය දැනෙන්නේ. ගන්ධය දැනෙන හිතට රස දැනෙන්නේ. රස දැනෙන හිතට පහස දැනෙන්නේ. පහස විඳින හිතට වර්ණය දැනෙන්නේ නැහැ. ආයතන පහ එකකට එකක් සම්බන්ධයක් නැහැ. මේ ආයතන ටික එකතු වෙලා මන ආයතනෙන් හදනවා දෙයක්. අන්න සමුප්පන්න වෙනවා. පටිච්ච සමුප්පන්න වෙනවා. එකතු වෙනවා, සංයෝජනය වෙනවා. දෙයක් හැදෙනවා. ඝන සංඥාවක් හැදෙනවා. මේ කොයි විදිහෙන් කිව්වත් අපිට පේන්නේ කපුටෙක්ගේ සද්දේ. අපිට ඇහෙන්නේ කපුටෙක්ගේ සද්දේ. අපිට පේන්නේ පිච්ච මලක්. අපිට දැනෙන්නේ පිච්ච මලේ සුවඳ. අපි දිවට දැනෙන්නේ රසක්. කයට දැනෙන්නේ පහසක්. ඇහැට දැනෙන අපිට ඇහැට පේන දේ එතන ඉන්නවද කපුටෙක්? අපිට කනට ඇහෙන ශබ්දේ එතන ඉන්නවද කපුටෙක්? හොඳින් බලන්න. මේ සත්‍ය දකින්න ලෝකේ අපි හිතන ලෝකෙද? සත්‍ය ලෝකේ කුමක්ද? හොඳින් දකින්න ඕනි තැනක් තියෙන්නේ මෙතන. නුවණින් දැකිය යුතුයි. නුවණින් දැකිය යුතු කාරණාවක් තියෙන්නේ. ඔබ හිතන්න දැන් ඔය කියපු කාරණා එළියේ තියෙන හුළඟේ සද්දේ, කපුටගේ සද්දේ, එළියේ තියෙන වර්ණ අපිට කතා කරන්නේ අපිට කියන්නේ මම හුළඟේ සද්දේ. හුළඟ කියනවාද එහෙම? මම ඉර එළිය කියනවාද එහෙම? කවුරුවත් අපිට එහෙම කියන්නේ නැහනේ. එහෙමනම් ඒව ඔහේ තියෙනවා. ඇයි අපි ඒව අපේ කරගන්නේ? ඇයි අපි වද වෙන්නේ? ඇයි අපි විඳවන්නේ? ඒ ඔහේ තිබුණා වේ. ඇයි අපි මෙහෙම කිව්වේ? අපි අල්ලගත්තොත් නේද? ඒක අපිට සැප හරි දුක හරි දැනෙන්නේ. හේතු වෙන්නේ. ඇලෙන්න ගැටෙන්න හේතු වෙන්නේ. ශබ්දේ ශබ්දයක් විතර නම්, ගන්ධේ ගන්ධයක් විතර නම්, වර්ණේ වර්ණයක් විතර නම්, දැනීම දැනීමක් විතරයි නම්. එහි කිසි හරයක් නැත්තම් කොහොමද එහෙම වෙන්නේ? අපි දන්නවා බාහ්‍ය දාර්ශනිකයට බුදුන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ පණිවිඩය සත්‍යයේ පණිවිඩයයි. වර්ණේ වර්ණයක් විතරක් වෙන්නේ කොහොමද? දැකීම දැකීමක් විතරක් වෙන්නේ කොහොමද? අපිට එහෙම වෙලා නැහැ. අපිට දැක්ක දෙයක් තියෙනවා. ඒ දැක්ක දෙයක් දැක්කේ කවුද එහෙනම් මේ පැත්තේ මම ඉන්නවා, කෙනා ඉන්නවා. ඒ තමයි මම. ඒක දැක්කේ මම. එහෙම නේද? ආත්මයක් තියෙනවා. ඇත්තටම එහෙම දෙයක් නැහැ.
ඔබ විශ්වාස කළා නොකළා සත්‍ය නම් සත්‍යමයි. එතකොට ඔබ කියයි නෑ එහෙම වෙන්න විදියක් නෑ නේ මේ අපිට අල්ලන්න පුළුවන් මේ තියෙන්නේ. මෙතන මේ ඉනිමගක් තියෙනවා, මෙතන පඩිපිලක් තියෙනවා, මෙතන මලක් තියෙනවා. ඇත්තටම ඔබ ඔය අල්ලන්නේ ওই දේවල්ද? ඔබ අල්ලන්නේ පොතක්ද? ඔබ අල්ලන්නේ පුටුවක්ද? අතට ආවුනේ තද ගතියක්. ඇහැට ආවේ වර්ණයක්. තට්ටුවක් දැම්මම කනට ආවේ සද්දයක්. මේ ඇස කන දිව නාසය මේ කය මේ අපි කතා කරන ආයතන. අපි මේකට කියන ආයතන කියලා. ඒකට හේතුව මේක ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මෙහෙම දෙයක් නැහැ. ඇස කියන්නේ මේ මොහොතේම හටගන්න නැති වෙන ඉන්ද්‍රයක්. එහෙම මේ මාසැස නෙමෙයි බුදුන් වහන්සේ පනවන්නේ. ඇස කියන්නේ පේන බවට. පේන බවට කියන්නේ වර්ණයත් ප්‍රසාදයත් පෙනීමත්. තව විදිහකින් කියනවා නම් අසත් රූපයත් ඇසේ විඥානයත් තින්නම් සංගති පස්සෝ. තව විදිහකට කියනවා නම් නාම රූප දෙක එකතු වෙනාම සලආයතනය හැදෙනවා. මේ කාරණාව පස්ස කියන්නේ ප්‍රසාදය කියන්නේ ස්පර්ශය හැදෙන තින්නම් සංගති පස්ස විදීම් හැදෙන දැන ගැනීම ඔස්සේ වේදනා සංඥා සංකාර ඔස්සේ චේතන සකස් වෙලා විඥානේ දැන ගැනීම දෙයක් බවට පත් වෙන්නේ. ඒ දෙයක් දැක්කොත් දකින්නේ ඇහක් නිසා. හැබැයි එළිය ආලෝකයක් නැත්තම් මේ හැට පේන්නේ. එහෙමනම් එළිය ආලෝකයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ගසේ එවනැල්ල වැටෙන්නේ පොළොවට. එහෙම වුණොත් තමයි ඔය එළිය ආලෝකය නිසා තමයි ඒකේ එවනැල්ල ප්‍රතිබිම්බය වැටෙන්නේ ඔබේ කණ්ණාඩියට. ඒ කියන්නේ ඇසට. ඒ කියන්නේ ආයතන සලආයතනට. සලආයතන වෙනවා කියන්නේ කාරණාවට. බාහිර ආලෝකයක් නැතුව පේන්නේ නැහැ කියනවනම් ආලෝකයේ මේ අපිට මේ පේන පෙනීමෙන් භාගයක් අයිති වෙනවා. එහෙම නේද? ආලෝකයක් නැතුව පේන්නේ නැහනේ. දැන් සිත කියන්නේ පේන බවට නම් මේක වර්ණ සිත, මේක චක්කු විඤ්ඤාණ සිත නම් ඒ වර්ණ සිත, පේන සිත කොතනද හටගන්නේ? ඒක අපේ දෙයක් කියන්න පුළුවන්ද? බාහිර නැතුව ඒක වෙන්නේ නැහනේ ආලෝකයක් නැතුව. එන ඒක ආලෝකය නැත්තම් වෙන්නේ නැත්තම් ආලෝකයට ඒකේ සම්බන්ධය තියෙනවා. එන ආලෝකයට ඒක අයිති. බාහිරට අයිති. නෑ. එහෙමනම් මේ පැත්තේ ප්‍රසාදයක් නැත්තම් ඒක වෙන්නේ නැහනේ. එන එක මේ පැත්තටත් අයිතිනේ. ඒක නිසා තමයි බුදුන් වහන්සේ පෙන්වන්නේ. හේතුඵල ධර්ම. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිසා හටගත්ත දේ හේතු නිරෝධා නිරුද්ධති. හේතු නැති වෙනකොට නැති වෙනවා. ය ධම්මා හේතු උපගවතේ සංහේතුන් තථාගතෝ ඒ තථාගත අරහතු බුදුන් වහන්සේ හේතුඵල න්‍යාය දේශනා කරනවා. හේතුඵල ධර්මයක් ගැන කතා කරනවා. මේ හේතුඵල ධර්ම කියන්නේ හේතුව මොකද්ද? ඵලය මොකද්ද? හේතුව තමයි බාහිර දෙයක් හම්බ වීමයි ඵලය. හේතුව නිසායි ඵලය හම්බ වෙන දෙයක් හම්බ වෙන්නේ. බාහිර තියනවා කියලා අපි දෙයක් කරගත්තේ මේ ආපු හැඩතලේ. මේ පෙරමතකයට ගලපලා පොතක් කියලා අපිට හම්බුණා බාහිරින්. ඒක සම්මුති නාමයක්. ඒක අතීතයට අයිති වෙන්නේ. ඒ කලින් විඳීම් හැඳිනීම් ඔස්සේ ආපු හැඩතලයට විඳීම් කියන්නේ. ඒ හැඩතලයට විඳීම් හැඳිනීම් ඒක තමයි සංඥාව පෙරමතකෙන් ගලපන්නේ. ඒ ගලපන එකටයි සංකාර කියන්නේ. අන්න විඥානේ දැන ගැනීම වෙන පොත කියලා. බාහිර පොතක් නැහැ කිව්වත් වැරදි, තියනවා කිව්වත් වැරදි. ඇයි නැහැ කියන එක එක්කන්තයක්, තියනවා කියන එක තවාන්තයක්, විඥානේ මැජ්ජේ කියන වගේ තමයි. බාහිර ඒකාන්තයක්, රූපේ තවාන්තයක්, නාමේ තවාන්තයක්, විඥාන මැජ්ජේ කියන වගේ නාම රූප පත්‍ය විඥාන. ඒ වගේම තමයි මේ සේරම එකම න්‍යායක් තියෙන්නේ. මොකද්ද මේ කියන්නේ? බාහිර දෙයක් කියලා අපි අල්ලගන්නේ පොතක්. හැබැයි පොත කියන නාමයේ පෙර සංඥාවක්. අතීත සංඥාවක්. හැබැයි මේ මොහොතේ අපිට මේ දැනෙන මේක වර්තමාන මොහොතේ මේ පොත කියන සංඥාව පහළ වෙන්නේ. ඒක වර්ණේ නිසා එන්නේ, ශබ්ද නිසා එන්නේ, ගන්ධේ නිසා එන්නේ, රස නිසා එන්නේ. හැබැයි මේ එකතු වෙලා ඒක එන්නේ.
දැන ගැනීම. මන ආයතනෙන් සිද්ධ වෙන්නේ. ඇස දන්නේ නැහැ පොතක් කියලා, කන දන්නේ නැහැ පොතක් කියලා, නාසය දන්නේ නැහැ, දිව දන්නේ නැහැ, කය දන්නේ නැහැ. හැබැයි මනසින් දැනගන්නේ පොතක් කියලා. එහෙනම් මේ මනංච පටිච්ච ධම්මේතු උප්පච්චේ මනෝ විඥාන මනෝ විඥානේ මේ මෙන්න මේ දැන ගැනීම සිද්ධ වෙන්නේ. විඥානේ. එතකොට ඇසේ කියන චක්කු විඥානය තුළ සිද්ධ වෙන්නේ දැන ගැනීම දෙයක් නෙමෙයි. ඒක හැඩතලයක් පමණයි එතනින් වෙන්නේ. ස්පර්ශ වෙන්නේ මනසටයි. නාම කියලා කියනකොට හඳුන්වන්නේ කොහොමද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඔබ දන්නවා චුල්ල වේදල්ල සූත්‍රය තුළ ඒ ධම්ම දෙන්නා ඒ විසාක උපාසකට දේශනා කරන කොටසේ ටික හොඳට පේන තියෙනවා. සූත්‍රය තුළ දකින්න ලැබෙනවා බැලුවොත් ඔබට. එතකොට නාමය හඳුන්වන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ විඳපු හැඩතලේ වේදනා සංඥාවෙන් අඳුනගත්තා. ඒ චේතනා සංඛාර ගලපලා බැලුවා පෙර මතකේ. ඒක ගලපීම දැන ගැනීම විඥානය. එතකොට වේදනා සංඥා චේතනා පස්ස ස්පර්ශයක් වෙනවා මේ වේදනා සංඥා සංකාර කරන එක. වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර. මනසිකාරයට ස්පර්ශයක් වෙනවා. අන්න එතනයි නාමය දෙන්නේ. ඒ කියන්නේ විඥානය දැන ගැනීම බාහිරට පතිත වුණොත් නැවතත් ඇස හදාගෙන බාහිරට යනවා. බාහිර තියෙන එකයි කියලා හිතාගන්න එක. නැත්නම් මේ දැනගත්ත දේ බාහිර නෙමේ මගේ හිතමයි කියන එක දැක්කොත් පේනවනේ මේ හිතනවා කියන එක දකිනවා. අන්න බාහිරින් මිදෙනවා. සෝවන් මාර්ගඥානෙට එනවා. අපි කතා කරමු මින් එහාට පොඩ්ඩක් ගැඹුරට. හැබැයි මේ ප්‍රතිපදාව ගැනම. ප්‍රතිපදාව තමයි සිත දකිමින් සිතෙන් මිදෙන මග නිවන් මග. පළවෙනි අධ්‍යයන තමයි සිත සිහියෙන් ඕනින් දකින්න ඕනේ. සිහියෙන් දකින්න ඕනේ මේ කකුල තියෙනකොට තද ගතියක් දැනෙන, අල්ලනකොට තද ගතිය දැනෙන. ඒ සිහියෙන් ඕනේ හැම මොහොතක්ම ක්ෂණයක් පාසා වේගවත් සිත් පරම්පරාවක් සිතුවිලි සසරක් ඕන විදිහට කියන්න පුළුවන් සිතුවිලි සංසාරයක්. මේ ඔක්කොම සිත් පරම්පරාව ඇති වෙන තැන ඇති ධර්මයේ තුල කතා කරන්නේ. එක් සිතක් ඉපද නිරුද්ධ වී ඊළඟ සිත ඉපද නිරුද්ධ වෙන තැන. මේ සිත හටගත්තේ මේ සිතත් පෙරමතකෙන් ආපු නාමයක් තියෙන. ඊගව සිතත් පෙරමතකෙන් ආපු නාමයක්. ඒක බාහිරට අයිති නෑ. ඊගව සිතත් පෙරමතකෙන් එන සංඥා බාහිරට අයිති නෑ. සංජානනාත් සත්‍ය දන කෙනාටයි ඒක දැනෙන්නේ. යථා බුදු ඥානය කියන්නේ යථා ස්වභාවය දකින්න කෙනා, සත්‍ය අවබෝධ කළ කෙනා ආර්ය වංශිකේ. ආර්ය කියන්නේ මිනිස්සෙක් නෙමෙයි. සිතින් මිදුණු තැනයි ආර්ය තියෙන්නේ. ආර්ය කියලා කෙනෙක් පනවන්න බෑ. ආර්යන් කියන්නේ මිනිස්සෙයින් නෙමෙයි. දැන් මෙතන දකින්න නෝනින් කාරණයක් තියෙනවා. ඒ තමයි සිත දකින්නම සිහෙන් නුවණින් සිතුවිලි එන ආකාරය යන ආකාරය. ඔබ තව කාරණයක් දකිනවා මේ සිත හැට ගන්න හැටි සත්‍ය දකින්න ඔබ බාහිර නෙමෙයි මෙතන හටගන්නේ. මේ සිත හට ගන්න ආකාරය කෙනෙක් සත්‍ය දකින්නකොට සිත පනවන්න බෑ තනක්. බාහිරට අයිතිත් නෑ, අභ්‍යන්තරයට අයිතිත් නෑ. ජී අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිජ්ජාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිජ්ජාවා කායේ කායානුපස්සී විහෙරති. බාහිරට අයිතිත් නෑ, සිතට අයිතිත් නෑ. දැන ගැනීමක් පමණයි. ඒකට හිමිකාරයක් නෑ. අනුශුන්‍යත්ව වෙනවා. පොත කියලා දෙයක් බාහිර අයිතිත් නෑ, සිතට අයිතිත් නෑ. හැබැයි මේ වර්තමාන මේ මොහොතේ මේන සිත පොත දකින්න සිත නෙමෙයි බිත්තිය දකින්න. පොත දකින්න සිත ඉපිට නිරුද්ධ වෙලා බිත්තිය දකින්න සිත උපදින. එතකොට පොත දකින්න සිත ඒ ෂණයෙම හටගත්ත සලආයතනයේ ෂණයෙම නැති වුණා. ආයතන ටික ඇති වෙලා නැති වුණා. නිරුද්ධ වුණා. උදේවැය ඇතිවීම නැතිවීම. ඊළඟ සිතත් ඇතිවීම නැති වුණා. ඊළඟ සිතත් හැබැයි අතීත සිතක්මයි. එතරම් වර්තමානයක් පනවන්න බෑ. දැන් මේ මොහොතේ හටගන්න සිතත් අතීත සිතක්මයි. වර්තමානයක් පනවන්න බෑ. ඊළඟ කාරණේ තමයි දැන් ඊගාවට එන සිතත් අතීත සිතක්මයි. දැන් වර්තමානයක් මේ මොහොතේ තමයි මේ සේරම සිද්ධ වෙන්නේ. මේ මොහොත කොතනද එතකොට තියෙන්නේ? මොහොතේ දෙයක් පනවන්න බෑ. මොහොතට අතීතේ සිතවිලයිතිත් නෑ, අනාගතේ සිතවිලයිතිත් නෑ.
අතීතනාත්ව ගම්මේය. නැවත එන්නේ නැහැ සිතුවිලි. ගිහිලි ඉවරයි. නප්පටිකංක අනාගත. ඊගව සිතුවිලි එන්නේත් නැහැ. තාම ඇවිල්ලා නැහැ. එහෙනම් වර්තමානයේ මැජ්ජේ තියෙන තැන කතා කරන්නේ. අතීතනාත්ව ගම්මේය නප්පටිකංක අනාගතං පච්චුප්පන්නං චේ ධම්ම. ප්‍රත්‍ය උප්පන්න වුණු තැන ඒ ධම්ම. ඒ උප්පන්න වෙන තැන. තතරාත්‍ර විපස්සිත එතන නුවණින් සිහියෙන් දකින්න අන්න එතනයි තියෙන්නේ. මාධ්‍ය මධ්‍යම ප්‍රතිපදාව. අන්න එතන තමයි මොහත. අන්න එතන තමයි ශුන්‍යතාවය. එතන ශුන්‍යතාවය තුල කාලයක් නැහැ. අකාලිකයි. ඕපනායකයි මේ ශුන්‍යතාවය තුල අකාලිකෝ මේ කතාව ඔබට දකින්න ලැබේ කාලයට අයිති නැහැ. අතීතය ගැන හිතුවත් වර්තමාන මේ මොහොත අනාගත ගැන හිතුවත් මේ මොහොතත් පනවන්න බෑ. ඇති වෙනව නැති වෙනව. උදේවැය ඥානෙ. එතකොට දැන් බාහිරත් දෙයක් නැහැ. පොත කියලා දෙයක් නැහැ. ඒක පොත කියන්නේ සංඥා නාමයක්. ඒක බාහිරටයි තිනේ. එතකොට මේ සිතුවිල්ලෙත් පොත් කියලා දෙයක් ඒ සිතුවිලි වල පොත් කොහෙන්ද? ඒමත් නැහැ. ඒකත් පවතින්නේ නැහැ මොහොතෙම නැති වෙනවා. බාහිරත් නැත්තම් රූපෙත් නැත්තම් බාහිර රූපෙට ගැට ගන්නවා කියලා කියන්නේ ඒත් නැත්තම් නාමෙත් නැත්තම් නාම රූප දෙකෙන් පච්චේ පරිග්‍රහ ඥානෙ මිදුණු තැන මොනවද තියෙන්නේ? දැන් මජ්ජේ ඥානං කියන තැන මේ මොහොත මේ මොහොතට කාලයක් නැහැ. මේ මොහොතේ පනවන්න බෑ අන්තයක්. අන්තවලින් මිදිලා. මේ මොහොතේ තියෙන මොහොත පමණයි සියල්ල සිද්ධ වෙන්නේ මේ මොහොතෙමයි. මේ මොහොත කියන තැන ඔබ හිතන තැන නොවෙන්න පුළුවන්. හොඳින් නුවණින් තව ටිකක් බලන්න. මේ මොහොත කියන තැන හරයක් දෙයක් මුකුත් නැහැ. කාලයක්වත් නැහැ. මේ මොහොත කියන තැන කිසිම දෙයක් ඇත නැත මේක කිසිම දෙයක් පනවන්න බෑ. කිසිවකට අයිති නැහැ. ඒකම අසංකතය වෙන්නේ. දැන් හේතුඵල ධම හේතුව තිබ්බොත් ඵලය හට ගන්නවා. හේතුඵල ධම තුල අපි දකිනවා සමුදය දෙයක් හටගත්තොත් ඒක ඵලය. හේතුව තමයි ඔබ දකිනවා මේ පැත්තේ. හේතුඵල ධම තුල මේ හේතුව තිබ්බොත් මේ ඵලය හට ගන්නවා. බාහිර දෙයක් හට ගන්නවා. අවිද්‍යාව තිබ්බොත් බාහිර දෙයක් ඔබ නොදන්න කම නිසා මේ සිතමයි කියලා දකින්න නැති නිසා ඔබ මේ සංඥාවට පෙරමතකයට ගලපලා ගත්ත ඒ විඥානේ දැන ගැනීම රැවටිලා බාහිරට ගැට ගෑනවා. අවිද්‍යාපච්චය සංඛාර සිද්ධ වෙනවා. සිතුවිල්ල අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥානේ දැන ගැනීම ඇත්ත වෙනවා. විඥානපච්චය නාම රූප දෙක ගැට ගැහිලායි විඥානේ හැදෙයි. හැබැයි මේ හේතුව නිසා හටගත්ත ඵලය. ඒකට රැවටීම නිසා හේතුඵල ධාම තුල හැබැයි අපිට දකින්න ලැබෙන්නේ ආර්ය භූමිය කෙනෙක් නැහැ. පුජ්‍යලයක් කරනව නෙමෙයි. හේතුඵලයක් විතරයි. පොත කියන්නේ හේතුඵලයක් විතරයි. මේ හේතු නිසා මේ ඵලය ඒක කෙනෙක් කරනව නෙමෙයි. හේතුඵල ධාම තුල කෙනා හම්බ වෙන්නේ හැබැයි මාර්ගයේ හම්බ වෙන්නේ හේතුඵල ධාම තුල. මාර්ගයේ හේතුඵල ධාමට අයිති නැහැ. හේතුඵල ධාමට මාර්ගයේ අයිති නැහැ. ඇයි? මාර්ගය වෙනයි. හේතු නිසා හටගත්ත ඵලය හේතු නිරුද්ධ ඵල නිරෝධයට එනවා. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ වේ. ඉමස්මින් අසති ඉදං නවති. මේ නැතිකල්ලි මේ නොවේ. අනේ හේතුඵල ධම පටිච්චසමුප්පාදය තුල පේනනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව නිසා පංචාර සංඛාරතේ සංඛාර නිසා විඥානෙ තියෙන කියලා. නමුත් හේතුඵල ධම බිඳ වැටෙන තැන මෙතන සත්පුජ්‍යල ආත්ම සංඥාවක් නැහැ. ඵලය තමයි බාහිරින් දෙයක් හම්බ වීම. එක භවයක් බව. පොතක් කියන්නේ භවයක්. එහෙනම් ඒකේ ඉපතක් මරණයක් තියෙනවා. එහෙනම් ඒකේ ජාති ජරා මරණ තියෙනවා. දෙයක් තිබ්බොත් ඒකට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, රාග දේශ මොහ සිතුවිලි තියෙනවා. එහෙනම් ඒක අල්ලගත්තා වෙනවා. දෙයක් තිබ්බත් උපාදාන වුණා වෙනවා. හැබැයි ඒක සත්‍ය දැක්කොත් කියන්නේ බාහිර දෙයක් නැති වෙලා නෙමෙයි. ඒකේ සත්‍ය දකිනවා. සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් නිවන් දකින්නවා කිව්වේ ඒකයි. එනේන අරමුණේ සත්‍ය දකිනවා. අන්න ප්‍රතිපදාව සිත දකිනවා. සිතට සත්‍ය පෙන්වනවා. බාහිර නෙමෙයි සිතමයි දකින්නේ කියලා දකිනවා. එතකොට පේනවා නෙමෙයි හිතනවා කියලා දකිනවා. බාහිරෙන් මිදෙනවා. නාමයෙන් මිදෙනවා. නාමයේ තත්ත්වයක් නොවන තැන දකිනවා. ප්‍රතිපදාව තුන්වෙනි අධ්‍යය බාහිරත් ඇත්ත නෙමෙයි. බාහිරනුත් මිදිලා නාමයේත් ඇත්ත නෙමෙයි. නාමයේත් මිදිලා පච්චේ පරිග්ගා ඥානේන ප්‍රතිපදාව හතරවෙනි අධ්‍යය අන්න මාර්ග ඥාන උපදිනවා. ප්‍රතිපදාව තුන්වෙනි අධ්‍යයේදී නාමයෙන් මිදෙනවා.
ප්‍රතිපදාව දෙවෙනි අධීරයේදී ඔබ රූපයෙන් මිදෙනවා. හතරවෙනි අධීරයේ ඔබ නාම රූප දෙකෙන් මිදෙන තැන ඔබට හම්බ වෙන්නේ ශුන්‍යතාවය. ඒ කියන්නේ බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ, සිතේ දෙයක් හම්බ වෙන්නේ නැහැ. දෙකෙන් මිදුණු තැන මාධ්‍ය උපදිනවා. මාධ්‍ය තියෙන ශුන්‍යතාවයයි. අනිමිත්ත අප්‍රණීත ශුන්‍යත චේතෝ විමුක්තිය තියෙන්නේ මාධ්‍ය තුල. මාධ්‍යයට පැමිණි කෙනා ආර්ය භූමියට ආපු කෙනා මාර්ගයට පැමිණි කෙනා කියන්නේ සම්මාදිට්ඨියට පැමිණි කෙනා. ආර්ය භූමිය තුලයි ඔබට මේ සියල්ල දකින්න ලැබෙන්නේ. කෙනෙක් පුජ්‍යලයක් එතනින් හට ඔබට හම්බ වෙන්නේ. එහෙමනම් මේ ප්‍රතිපදා හතරේ ආදී නාමයේ මිදලා රූපයේ මිදුණු තැන මාධ්‍ය උපදිනවා. මේ තුල යමක් සිද්ධ වෙනවා. මොකද්ද ඒ? මාර්ගයේ තුල වැඩ වෙන්නේ මොකද්ද? එනේන සිත සත්‍ය දකින තැන හැම සිතෙන්ම මිදෙනවා. දැන් බාහිරින් මලක් හම්බ වෙන්නේ නැහැ, සිතින් මලක් හම්බ වෙන්නේ නැහැ. නමුත් මල කියන්නේ අන්තරීක්ෂේ. අවකාශය අපි එක එක වචන කිව්වා. ක්‍රියාසිත. ක්‍රියාසිතක් හම්බ වෙනවා. ආයතන පහෙම මිදුණු සිතක් ක්‍රියාසිත කියන්නේ. ක්‍රියාසිතට ආයතනේ පනවන්න බෑ. ආයතන හයම මිදුණු තැනක්. ඒකයි සත්වෙනි ඉන්ද්‍රිය විදියට ගත්තේ ක්‍රියාසිතක් කියලා. පනවන්න බෑ. එතට විවිධාකාර නම් කියන විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කේවට්ට සූත්‍රය තුල පෙන්නන්නේ කාරණාව. සාතිය ඔබ දන්නවා කේවට්ට පුත්‍ර සාති භික්ෂුවට ඒ මරණින් මත්තේ ඉපදී යන විඥානයක් ගැන දිගටම පවතින විඥානයක් ගැන මම දේශනා කරන්නේ නැහැ මානෙනි කියලා කිව්වේ ඒ සාති භික්ෂුවට. ඒ කේවට්ට පුත්‍ර සාති භික්ෂුවට දේශනා කරපු දේශනේම තමයි කේවට්ට සූත්‍රය කියලා පෙන්නන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබේ තාපෝච පඨවි තේජෝ වායෝ නගාරති. එච්ච දීගන්ත රස්සං වනතුලං සුභ සුභංච නාමංච රූපංච තේතං උපරුජ්ජති. විඤ්ඤාසේන නිරෝධේන තේතං උපරුජ්ජති. සියල්ලම නිරෝධය. ඒ විඥානේ සත්‍ය දකින කෙනාටයි විඥානේ අනිදස්සන වෙන්නේ. දර්ශනපතේ බාහිර පත්ත වෙන්නේ නැති වෙන්නේ. අපපටිත විඥානේ බවට පත් වෙන්නේ. දැන් මේ ප්‍රතිපදාව හතරේ ආදී බාහිරනුත් මිදිලා, රූපේනුත් මිදිලා, නාමෙනුත් මිදිලා, සිතිනුත් මිදිලා. නමුත් ඔබ දකින මලක් කියලා දෙයක් නැද්ද? නැහැ තියෙනවා. මලක් කියලා දෙයක් තියෙනවා කිව්වත් වැරදි නෑ කිව්වත් වැරදි හේතු නිසා අටගෙන නැති වෙන. ශීලා තරණීට බුදුන් වහන්සේ දේශනා කරන ඒ සූත්‍රය තුල පෙන්වන කාරණා. ශීලා තරණී දේශනා කරන දේශනා ශීලා සූත්‍රය තුල පෙන්වන කාරණා. නයිදන් අත්ත කතම් බිම්බන් නයිදන් පර කතං අගං. මේ බිම්බේ තමා විසින් හැදුවත් නෙමෙයි වෙන අයෙක් විසින් හැදුවත් නෙමෙයි. මේ සිත මේ කයේ හටගත්තත් නෙමෙයි වෙන කයකට හටගත්තත් නෙමෙයි. මේ කයට සිත පනවන්න බෑ ඒතකොට. බාහිරටත් පනවන්න බෑ. මේ සිත මේ කයත් නෙමෙයි බාහිරත් නෙමෙයි මේක හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා. තනක් පනවන්න බෑ අන්තරීක්ෂය කියලා අපි අවකාශය කියලා පෙන්වුවට. තනක් නෑ. දැන් මේ කතාව තුළ දැන් මෙතන ශුන්‍යතාවය දකින. දැන් එනේන සිත සත්‍ය දකින. එනේන සිත ඇත්ත වෙන්නේ නැහැ. එතකොට ඒවෙන් බාහිරට කම්පණය වෙන්නේ නැහැ. බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ සිත ක්‍රියාසිතක්. එතකොට මෙතන රාග දේශ මොහ කෙලස් පනවන්න බෑ. එතන කර්ම රැස් වෙන්නේ නැහැ. ක්‍රියාසිත ආයතන වලින් මිදිලා. එතකොට මෙතන වැදගත්ම තැන මේ තුළ ශුන්‍යතාවය තුළ ඔබ මේ නාම රූප පරිච්ඡේදයේ පච්චේ පරිග්‍රහ ඥානයට ආපතන හේතුඵල ධර්මයෙන් මිදෙන තැන සිද්ධ වෙන්නේ මාර්ගයට අවදි වෙනවා කිව්වේ මාර්ගයේ පනවන තැන මේ තුලයි මාර්ගයේ තියෙන කිව්වේ මේ නිසි සත්‍ය දකිනවා. උඩ හැම දෙයකම මේ ගලපන්න ඕනේ. ඔබ ඉස්සරහා පේන මලක් විතරක් නෙමෙයි. පොළව, කකුල, තද ගතිය දැන් දැනෙන විඥානේ. ඒක පොළවට අයිතිත් නෑ කකුලට අයිතිත් නෑ. බාහිරට අයිතිත් නෑ නාමයට අයිතිත් නෑ රූපයට අයිතිත් නෑ මේ විඥානේ. කොයි විදියෙන් කිව්වත් එකයි බාහිරට අයිති වෙනක රූපයට අයිති වෙන නාමයට කියන්නේ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක. දෙපැත්තෙම මිදුණු තැන විඥාන මජ්ජේ. යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂ. සේද සිංබනි මජ්ජක. යෝබාන්ත දෙක විදිත්වාන මිදුණු කියන යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති මද නලෙනු කියන නලිප්පති තම් බ්‍රූහි මහා අන්නේ කෙනාට මම මහා පුරුෂයා කියනවා. සේද සිංබනි යාගේ මැද්ද ගැට ගහන්නේ නැහැ.
තණ්හා කරන්න ඇලෙන්න ගැටෙන්න බාහිර දෙයක් තියෙන්න ඕනේ. දෙයක් හම්බ වෙන තැන රාග දේශ මොහ සිත් හමු නොවන තැන තණ්හා කරන දෙයක් නැහැ. තණ්හාව නිරුද්ධ වෙනවා. දැන් මේ කතාව තුළ හොඳට දකින්න ලැබෙනවා අවිද්‍යාවට විද්‍යාව තුළින් මේ කතාව සිද්ධ වෙන්නේ. අවිද්‍යාව ප්‍රහීන වෙනවා. විද්‍යා ලෝකයේ පාල වෙනවා. අවිද්‍යාව ඝන අඳුර පලා යනවා. ප්‍රතිපදාව හතරෙනි අධ්‍යයන මෙන්න මේ සත්‍ය දකිනකොට හැම දෙයක් බාහිර ඇවිදිනකොට පොළවත් නෙමෙයි කකුලත් නෙමෙයි තදගතියට ඉන්කාරයක් නැහැ. ක්‍රියාසිත දකින්න. ඒතකොට මේ හැමතැනම ක්‍රියාසිත දකින්න අල්ලනකොට තියෙනකොට සද්දයක් එනකොට හැමතැනම ක්‍රියාසිතක් දකින්නේ. එක තැනක් විතර නෙමෙයි හැමතැනම ක්‍රියාසිතක්. අයියේ ඒ සිතට එන හැම අරමුණම සිතින් පනවන සිතින්ම මිදෙනවා. බාහිරට හම්බ වෙන්නේ නැහැ නේ බාහිරින් මිදෙනවා. බාහිරින් ඒතර සැප දුක් එන්නේ නැහැ. සිතේ චේතනාව සැප දුක් වලින් එතනින් මිදෙනවා. අපි මෙහෙම දකින්නකොට වෙන්නේ සත්‍ය දකින්න කෙනාට ටිකෙන් ටික ඒ මම කියන හැඟීම ෂය වෙලා යනවා. ආශ්‍රව ෂය වෙනවා කියන්නේ සීනස්සව රහතන් වහන්සේ. කෙලෙස් ෂය වෙනවා. එනේන අරමුණට ඇලෙන්න ගැටෙන රාග දේශ මොහ සිත් හට ගන්න නැහැ. දෙයක් බැඳෙන්නේ නැහැ. උපාදාන වෙන්නේ මෙතන අස්වීමක් සිද්ධ වෙනවා. අවශේෂයක් නැහැ. නිරෝෂේෂ විරාග නිරෝධයක් සිද්ධ වෙනවා. නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිස්සග්ගාන පස්සේ කියන්තන්ට. ඒ කියන්නේ මේ ශුන්‍යතාවය දකින කෙනා බාහිරත් නෙමෙයි කියලා දකින කෙනා සිතත් නෙමෙයි කියලා දකින කෙනා සියල්ලෙ මිදෙනකොටයි ඒක සිද්ධ වෙන්නේ. හැබැයි ඒක ප්‍රතිපදාව වෙන්න ඕනේ. දැන් අවිදිනකොට පොළොවේද තද ගතිය නෑ. ඒකේ දැනෙන්නේ හිතට. දැන් කකුලෙත් තද ගතිය නෑ. ඒක දැනෙන්නේ හිතට. දැන් තද ගතිය කොහෙද තියෙන්නේ? පොළොවටයි තිත් නැත්තම් කකුලටයි තිත් නැත්තම් තද ගතියක් විතරයි. එහෙම දෙයක් නෑ. නමුත් එහෙම දැනෙන එක මොකද්ද? ඒක තමයි මේක මාර්ගයේ අවදි වෙනවා කියන්නේ. මේ දේ සත්‍ය දකිනවා. මේ තදගතිය කියන්නේ පොළොවට අයිතියකුත් නෙමෙයි කකුලට අයිතියකුත් නෙමෙයි. ඒක විඥානේ මායාව. ඒක හේතු නිසා හටගත්ත දෙයක් හේතුතරකට නැති වෙන. කිසි දෙයකට අයිති නැහැ. දැන් මල කියන දේත් එහෙමයි දැන ගැනීම බාහිරට මල තියෙන්නේ නැහැ. හිතේද මල තියෙන්නේ නැහැ. හිතට අයිතිත් නැහැ බාහිරට අයිතිත් නැහැ. අන මජ්ජේ ඥානං කියන තැනට එනවා මධ්‍යම ප්‍රතිපදාවට එනවා. ප්‍රතිපදාවයි මජ්ජේ ඥානං අන්න නිවන් දකින්න ප්‍රතිපදා. බාහිරට මලක් නැහැ. බාහිර කම්පා වෙන්න අවශ්‍ය නැහැ. ඇලෙන්න ගැටෙන හිතක් අවශ්‍ය නැහැ. වෙන්නේ නැහැ. විඥාන අනිදස්සනයි. දැන් හිතෙත් එහෙම එකක් නැහැ. හිතෙනත් මෙතන සිතුවිලි චේතනාවල එහෙම එකක් නැහැ. මලක් වෙනද චේතනාවල. දැන් මල පනවන්න බෑ. සිතට පනවන්නත් බෑ. බාහිරට පනවන්නත් බෑ. අජ්ජත් බහිද්ද අන්ත දෙකෙන්ම මිදෙන උතන දැන් මල කියන සංඥාව කොහෙද තියෙන්නේ? දැන් මල කියන සිත කොහෙද හටගන්නේ? අනන්තරීක්ෂයේ අන්තර්වික්ෂය කිව්වේ බාහිර ඒ අරමුණ ගත්ත නිමිත්ත ගත්ත එතනයි මෙතන හිත කියලා ගත්ත දෙකෙම නෑ කියන තැනයි අන්තරයේ තියෙන්නේ. අන්න විශ්වය තුලයි අන්තරයේ තියෙන අන්තර්විශ්වය. මේ කතා කරන ගොඩාක් දේවල් අපිට දකින්නේ සමහර වෙලාවට අපි මේවා අවකාශය කියලා කියනවා. අන්තර්වික්ෂය කියලා. ඔබට සමහරට පොත්වලින් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ කතාව ඇත්තයි. අපිට දැනෙන දේ අපිට ඉදිරිපත් කරනවා. මේ දේ සත්‍යයි. මේ නේන සෑම අරමුණක්ම බාහිර හම්බ වෙන්නේ ඔබ තුලින් සිත හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම ඒ අරමුණට මේ සිතට තනක් නැහැ. සිත බාහිර අයිතිත් නැහැ. මේ කයට අයිතිත් නැහැ. අන්තරීක්ෂයට මේ සිත හටගෙන නැති වෙනවා. සබහාදාමේ සංසිද්ධියක් නැති. නුවණින් දකින්න ඕනි මේ තැන ඊටාම වැදගත්. මෙන්න මේ දැකීම තුළ ශුන්‍යතාවය මෙතන අනිමිත්ත සමාධිය එන නිමිත්තේ සත්‍ය දකින්න තැන. නිමිත්ත අල්ලගන්නේ නැහැ. නිමිත්ත සත්‍ය දැකලා මිදෙන සත්‍ය දකින්නකොට නිමිත්ත හිටින්නේ නැහැ. අනිමිත්ත වෙනවා. අනිමිත්ත සමාධියක් වෙනවා. එනේන සිතේ අරමුණ නිමිත්ත ඇත්ත දකින්නකොට එන නිමිත්ත හැම නිමිත්තම අවන නිමිත්තක් වෙනවා. ඒ සත්‍ය දකින්නකොට නිමිත්ත ඇත්ත වෙන්නේ නිමිත්ත මිදෙනවා. නිමිත්ත කියන්නේ මොකද්ද? මල. මල කියන නිමිත්ත කොහෙද? මල කියන නිමිත්ත නැති වෙනවා. ශුන්‍ය වෙනවා. ඒක අනිමිත්ත සමාධියක් උපදින්නේ. මේ ගහ දැක්කොත් ගහක් තියනවද එළියේ? නෑ.
ඒ ගහ කියන්නේ සම්මුති නාමයක් ප්‍රඥප්තියක්. ඒක සිතුවිල්ලේ තියනවාද? සිතුවිල්ලෙත් නැහැ. දැන් ගහක් කොහෙද තියෙන්නේ? කොහෙවත් හම්බෙන්නේ නැහැ. අන්තරීක්ෂයේ තමන්ගේ පෙර කර්මයට මේක පහළ වෙනවා. තමන්ට මේ පේන රූප ඇහෙන සද්ද හැම එකම පෙර කර්මයට පහළ වෙනවා. ඒකයි සත්‍ය. මේ තමන්ගේම කර්මයට තමන්ට මේ චිත්තයට පහළ වෙනවා. චේතනාම් භික්කවේ කම්මං වදාමි. තමන්ගේම තියෙන මේකට කියන්නේ කොහොමද නැත්නම් වෙන වචන දැන් පෙර කර්මයට කියලා කිව්වම ඔබ ඒක ගැට ගන්න එපා ගිය ආත්ම වලට එහෙම කතාවක් මේ ඔබ දකින්න එපා ආර්ය භූමිය තුළ. ආර්ය භූමිය තුළ කර්මඵලය නැහැ. ඒ කර්ම භූමිය නෙමෙයි ආර්ය භූමිය කියන්නේ. එතන පුජ්‍යලයක් නැහැ. ආර්ය භූමිය තුළ හේතුඵල දාමත් මිදිනු තනයි තියෙන. හේතුඵල දාමත් නැහැ. ශුන්‍යතාවයයි තියෙන්නේ. එතකොට මෙතන කතා කරන්න වෙන්නේ මේ පෙර ඔබ ගත්ත සංඥාව තමයි කර්මය කියන්නේ. වෙන එකක් නෙමෙයි. මේ හේතුව මේ ඵලය මේ හේතුව මේ ඵලය හේතුඵල දාම එහෙමනේ. එතන හටගෙන නිරුද්ධ වෙනවා. අවුත්ත සම්භූතං උත්තාන භවිෂති පවතින්නෙත් නැහැ. එතකොට සියල්ලම හටගත්තනම නිරුද්ධ වෙනවා. පවතින්නෙත් නැහැ. ඒකට විඥානය හැමදේම ලෝකෙත් හැමදේම ඔක්කොම මේ ෂනේ මටගෙන ෂනේ තියෙන්නේ. එක්ෂණික උපත මරණ දකින්න කෙනා. දැන් මේකේ වෙන සබදාව සංසිද්ධිය මෙතන වේගෙන් සිද්ධ වෙන මුකුත් මේකේ නැහැ කතාව. ආත්ම කතාවක් නැහැ. හේතුඵල කතාව තුළ ආත්ම කතාවක් නැහැ. පුජ්‍යල ආත්මයක් පනවන්නේ. බුදුන් වහන්සේම කතාවක් කරන්නේ. දැන් කෙනෙක් නැහැ, දෙයක් නැහැ. මේක පරම සත්‍ය දකින්න කෙනාටයි පේන්නේ. එතකොට මේ සේරම සිතුවිලි නේද? දැන් ඔබ දකින්න පේන ජනේලේ කියනවා, ෆෑන් කියනවා, ඔක්කොම බිත්තිය, වර්ණ පාට හැමදේම නම්. බාහිර කොහෙන්ද නම්? ජනේලේ කියනද මං ජනේලේ කියලා? නෑ. ඒකට දැන් ඔය ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන සුද්ද කරන වින්ඩෝ කියලා කියනවා. දැන් ජනේලේ කියනද මම වින්ඩෝ මම ජනේලේ නෙමෙයි මම වින්ඩෝ කියනවද? නෑ. එහෙම කියන්නෙත් නෑ. දැන් කවුද ඔවා කියන්නේ? අපි හදාගෙන අපි විසීම බලනවා. බාහිර තියෙන හැඩතලයක් අපි අල්ල ගන්න. අපි කියනවා අන්න මේක තියෙනවා කියලා. එහෙම කන්නේ. ඒව මොනවද? ඒතකොට අපි ඉන්නේ මොන ලෝකෙද? මේ පේන ලෝකේ නෑ. අපි ඉන්නේ සිතුවිලි ලෝකේ. දැන් සැප දුක් විඳින්නේ අපි ඔක්කොම වින්දනය කරන්නේ අපි මායා ලෝකේ. දැන් වයි මේකට මායා ලෝකේ කියන්නේ. දැන් ඔබ හීනයක් දකිනවා. දැන් හීනේ තියෙන ජනේලයක් නෑ. ওই ජනේලෙම හීනෙන් දකිනවා. කොයි ජනේලෙ? හීනේ ජනේලයක් නෑ. දැන් හීනේ පේන්නේ. දැන් පේනවා. ඒතකොට මොකද්ද එතන තියෙන්නේ? ඒක තමයි මේ ඔබ දකින්න සත්‍ය ලෝකෙත් ඒකමයි. මේක මනසට මැවෙනවා. මේ මැවෙන්නේ සද්දයක්. ඒක තමයි පුදුම කතාව. ගොඩක් අයට තේරෙන්නේ. දැන් අම්මා කියන්නේ සද්දයක්. නමුත් අපි කියන රූපයකට නෑ හැඩතලයට ගැට ගහලා තමයි අපි මේ විඤ්ඤාණය මායාව කරන්නේ පෙන්වන්නේ. නෑ එහෙම කන්න මේක සද්දයක් තියෙන්නේ. ඔබට කෝල් එකක් දීලා කියන ඔබයාම මලා කියලා ඔබයාම රට ඉන්නකොට කෝල් එකක් දීලා මලා කියව කවුරු ඒතර ඔබ බණ්ඩන්නේ ඇයි? අර ශබ්දෙට තමයි මේ සිත වැඩ කරන්නේ. ශබ්දේ තමයි සිත කියන්නේ. ඇත්තට අපි මේ ඔක්කොම බලන්නේ ශබ්දේ කනේ කාටවත් තේරෙන්නේ නැහැ. කිසි කෙනෙකුට හිතා ගන්න බෑ ශබ්දෙන්ද මේ එන්නේ. ඔව් ශබ්ද තමයි හිත කියන්නේ. සද්දට රූපේ ගැට ගහලා තමයි හිත හැදෙන්නේ. අපි මේ ගොඩාක් හොඳට පැහැදිලි කරලා තියෙනවා. ගොඩාක් හොඳට පුංචි දරුවාගේ ඉඳන් ඉපදිලා මේ ලෝකේ මේ අග්ගඤ්ඤ පහළ වෙන තැන අපි හොඳට පැහැදිලි කරලා තියෙනවා. ජාත්‍යම සූත්‍රය තුළ පෙන්න කාරණේ බුදුන් වහන්සේ ස්කන්ධානම් පාතිභව ආයතනම් පටලව ආංගුච්ච ಜಾති කියන්ත බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා මේක. මේ කාරණේ. මේ ಜಾතිය උපදින හැටි. පරම සත්‍යයි. පරමාර්ථ සත්‍යයි. සත්‍ය සත්‍යමයි. සත්‍ය බොරුවක් කරන්න කාටවත් බෑ. මේ ලෝකේ තියෙන එකම සත්‍යයි. ඒ සත්‍ය අවබෝධ කරගන්න එක ලේසි නෑ තමයි. ඒ තාක් ඔබ ඉන්නේ රැවටිලා. රැවටීම තුළ ඔබට හම්බුවන්නේ කුමක්ද? මුලාව, මායාව. ඔබ විඳින්නේ මොනවාද? මුලාව, මායාව. ඔබට මේකේ එහෙම දේවල් තියෙනවද? නෑ. කිසිදාක හම්බ වෙනවද?
නැහැ. මේ මොහොත පමණයි තියෙන්නේ. මේ මොහොත තුළ කිසිවක් නැහැ. මේ මොහොත පමණයි. මේ ෂණය ගත්තත් මේ ෂණෙත් නැහනේ. ඊගාව ෂණය ගත්තත් ඒ ෂණෙත් නැහනේ. ඒකත් අතීතේනේ සම්මුතිය නෙන්නේ. මේ ෂණේ සම්මුතිය අතීතේනේ. සියලු දකින්න දේ, පේන දේ, ඇයෙන දේ සේරම මේ සිත අතීතයටයි තියෙනවා. මොකද මේ සේරම නම්මුති සම්මුති ඇවිලා නාමයන් ඇවිලා පෙර මතකයෙන් එන්නේ. අතීතයටයි තියෙනවා. ඊගාව සිතත් ඒකම වෙනවා. දැන් මොකද්ද එතකොට මේ සිතත් හටගන්න තැනම අතීත වෙනවා. ඊගාව සිතත් තන ඒකත් පවතින්නේ නැහැ මොහොතෙම නැති වෙනවා. ඒතර මේ සිත හටගත්තන මේ මොහොතේ ඒකත් වර්තමානයක් අප කතා කරට වර්තමානයක් පනවන්න බෑ. අතීතයට එනවා. අනාගත සිතත් මේ මොහොතේම එක්ෂණිකවම අටගෙන නිරුද්ධලා අතීතයට. ඒකෙත් සත්‍යයක් නෑ. ඒකෙත් බාහිර දෙයක්වත් නෑ. අතුරේ හටගත් දෙයක්වත් නෑ. මායාවක එන්නේ. සිත කියන්නේ මායාවනේ. විඥානේ දැනගැනීම මායාව. මායාව බලනකොට ඒකත් මායාවත් පනවන්න බෑ. එහෙම දෙයක්වත් නෑ. එතකොට මොනවාද මේකේ තියෙන්නේ? ඊගා මොහොතකෙත් නෑ. දැන් අපි රවටිලා හිටියට එහෙම දෙයක් නෑ. දැන් මල කියලා ගත්තට එළි එහෙම එකක් නෑ. එතකොට හිතෙත් එහෙම එකක් නෑ. මල කියලා දෙයක් නෑ. නැද්ද කියලා හෙවොත් නෑ. හේතු නිසාට කියන්නේ නැති වෙන එක එකම වෙන එකක්. චිත්තේටම වෙනවා. විසංකාර ගතං චිත්තං. මේ සිතත් ගතත් විසංකාර ගතං චිත්තං වෙන එක. එහෙම එකක් නෑ. සංකාර වෙනවා. සංකාර විසංකාර වෙනවා. සංකාර වෙලා මැරිච්ච එක විසංකාර වෙලා. සත්‍ය දකින්න කෙනාටයි ඒක හම්බ වෙන්නේ. සත්‍යෙම දකින්න ඕන. දැන් ඔබ අපි ප්‍රතිපදා අවසාන අධීරදී පෙන්නවා මේ හැම සිතකීම මිදෙනවා මේ සත්‍ය දකින්නකොට. මොහොත තුල කාලයක්වත් නැහැ. අතීතයක් අනාගතයක් මුකුත් එහෙම එකක් මේ මොහොතකේ හැම මොහොතම මොහොත පමණයි. හෙට හිතන්නේ ඒත් මොහොතමයි. අවුරුදු 10කට කලින් හිතුවෙත් මේ මොහොතමයි. කාලයක් නෑ. මොහොත විතරයි. මොහොතත් පනවන්න බෑ. එහෙම දෙයක්වත් පනවන්න බෑ. දැන් එතකොට දැනෙන හැම දැනීමක්ම දැන් තද ගතිය කියන එක අපි ගත්තා. දැන් තද ගතිය කිය පොළොවටයි තියෙන්නේ නැහැ. කකුල එහෙම පොළොව කියන්නේත් විඥානේ. කකුල කියන්නේත් විඥානේ. විඥානේ කියන්නේ මායාව. පොළොව කියලා දෙයක් දැන් කකුල කියලා දෙයක් ඇත්තෙත් නැහැ. ඒකත් විඥානේ මායාව. තද ගතිය කියන්නේ මොකක්ද? දැන් තද ගතියක් නේ දන්නේ. දැන් තද ගතිය පොළොවට ආයිතිත් නැහැ. කකුලට ආයිතිත් නැහැ. කොහෙටද ආයිත්? අන්න මායාව. එහෙම එකකුත් නැහැ. ඒකම වෙනවා දැන් ශබ්දෙට. දැන් වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස. තද ගතිය එන්නේ පොට්ටබ්බේනේ. ඒ වගේම තමයි වර්ණයට වෙන්නේ. ඒ වගේම තමයි මෙතන ශබ්දෙට වෙන්නේ. මේවා ටික සේරම එකතු කරලා හදා ගන්නවනේ සංඛාරයේ කාර්යයක් කියලා හරි මොනවාරි පුටුව කියලා. එහෙම එකකුත් නැහැ. ඒක සම්මුතිය. පනවන්න බෑ. අන්තෝ ජටා බහි ජටා ජටාහි ජටිතා පජා තන්තං කුච්චම ගෝතෝමි කෝයිමං විදටේ ජටා. ස්වාමීනි මේ ප්‍රජාව ඇතුළතත් ගැට ගැහිලා පිටතත් ගැට ගැහිලා. ස්වාමීනි මේ ප්‍රජාව ඇතුළතත් අවුල් පිටතත් අවුල් ඇතුළතත් ගැට ගැහිලා පිටත අවුලෙන් අවුලටපත් වෙලා. කවුද ස්වාමීනි මේ අවුල ලියන්නේ? අන්තෝ ජටා බහි ජටා ජටාහි ජටිතා ප්‍රජා තන්තං කුච්චම ගෝතෝමි. කවුද ගෝතම ස්වාමීන් වහන්සේ? කෝයිමං විජටේ දට මේ ගැටර යන්නේ කවුද ස්වාමීනි? සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤන්ත භාවයං ආතාපුනිපකෝ වික්ඛු කෝයිමං විජටේ ජටා. මේ දකින සිත ඒ එක්ෂණික සිත දකින එක තමයි ආර්යකාන්ත සීලය. සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ. සීලේ පරිපූර්ණ වෙන්න ඕනි. පටිච්චය නෙවෙයි සීලය තුල කියන්නේ මේ පංචශීලයව නෙමෙයි. මේ බොළ දෙකක් නෙමෙයි මේ. මේ සිත දකින සීලය. සීලය. ආර්ය රකින්න සීලයයි. සිත දකිනවා මේ මොහොතේ එන සිත දකිනවා. මේ හැම මොහොතෙම සිත දකින තැනයි සීලය. අන්න ප්‍රතිපදාව. එතනයි තියෙන්නේ.
නරෝ සපන්න ඔය කියම භික්ෂුව රකින්න සීලය ආර්යවරු රකින්න සීලයයි. නරෝ කියන්නේ මෙතන ආර්යවරු. සීලේ පටිච්චය නරෝ සපන් චිත්තම් පඤ්ඤන්ත භාවයත් සිත ප්‍රඥාවෙන් තමයි මේ චිත්තේ දකින්නේ. චිත්තම් ප්‍රඥන්ත භාවයන් ආතාපි නිපකෝ බික්කෝ අන්නේ නිපකෝ කෙලස් තවන වෙරත්. එයාට රාග දේශ මොහ හම්බ වෙන්නේ නැහැ. එයා උපාදානයෙන් මිදෙනවා. බාහිර දෙයක් හම්බ වෙන්නේ නැහැ. අන්නේ භික්ෂුව. බාහිර හැමෝතෙම එනේන අරමුණ එනෙමන නිමිත්ත සත්‍ය දකින කෙනාට බාහිරක් හම්බ වෙන්නේ නැහැ. සිතින් හම්බ වෙන්නේ නැහැ. නිමිත්තෙන් මිදෙනවා. අනිමිත්ත සමාධි. සීලේ පටිච්චය නරෝ සපඤ්ඤ චිත්තම් පඤ්ඤන්ත භාව ආතාපි නිපකෝ බික්කෝ අන්නේ කෙලස් තවන වෙර ඇති වීර. කොයිමා විජ්ජටේ ජට්ඨා. මේ අන්තෝ ජටා බයි ජටා ගැටලියන්නේ අන්නේ භික්ෂුවයි. බාහිර දකින්න සත්‍යක් නොවන බව. පේනවා නෙමෙයි හිතනවා. සිතුවිලි තියෙන්නේ. ඔබ දකින්නේ සිතුවිලි. ඔබ දකින්නේ සිතුවිලි ලෝකයක්. ඔබට පේන්නේ නම් ටිකක්. ඔබ දකින්නේ පුටුවක්, මේසයක්, ඇඳක්, පොළවක්, අහසක්. ඔය නම්නේ. ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ වෙනින් නම්නේ. දෙමළෙන් කියන්නේ වෙන නම්. චීන භාෂාවෙන් තවත් නමක්. ඔය එකක්වත් නම් නේ ඔබ දකින්නේ. නම් දකින්නේ කොහොමද? සද්ද කොහොමද දකින්නේ? හදාගත්ත සිතුවිලි දකින්නේ. සිතුවිලි නිසා ඔබ දකින්නේ වටිනාකම් තව පැත්තකින්. ඔබ දැන් දකින්නේ රත්තරන් කියලා හිතනොත් ඔබට කොහොමද වටිනාකම ගොඩක් දැනෙනවනේ. ඒ වගේ ඔය හැම එකකම වටිනාකමක් දැනෙනවා. දැනෙන මොහොතේ නාමෙත් එක්කම වටිනාකමක් එනවා. ඇලෙන ගැටෙන සිත රාග දේශ මොහ. ඔබ දකින්නේ රාග දේශ මොහ තව පැත්තකින් කියනවා. ඔබ දකින හැම එකටම එක්ක ඇලෙනවා ගැටෙනවා එක්ක රාගයක් ද්වේෂයක් මෝහයක් උපදින. අන්න තණ්හා මාන දිට්ඨි තියෙනවා. අන්න එතකොටයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. බාහිර එහෙම කන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඔබ හිතුවොත් ඇත්ත නෑ බාහිර නෑ මේ සිතුවිලි කියලා. තණ්හා මාන දිට්ඨි නැති වෙන රාග දේශ මොහ නැති වෙන. පාදානේ නැති වෙන බාහිර දෙයක් නැති වෙන. බාහිරින් මිදුණු කෙනා සෝවාන් මාර්ග ඥානය. කෙනා පුජ්‍යල භාවයෙන් මිදෙනවා. ආර්ය භූමිය තුළ මේ දෙයක් පනවන්නේ නැහැ. දෙයක් පනවන භූමිය තුළ ආර්ය භූමිය නෙමෙයි තියෙන්නේ. ආයතන වලට කොටුණු භූමිය තුළයි ඔබට හම්බ වෙන අස කන දිව නාසයට හම්බ වෙන දේවල් තමයි තියෙන්නේ. ඒ දේවල් තියෙනකව ඔබ ඉන්නේ පු탁ජන භූමියේ. ලෝකෝත්තර භූමියේ ඒ දේවල් ආයතන වලින් මිදුණු තරයි හම්බ වෙන්නේ. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනකොටම බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැත. ඒකටම භව නිරෝධෝ නිබ්බාන්ට එනවා. නිවන් දකින තැන එතන. හැබැයි මේ ප්‍රතිපදාව තුලයි ආශ්‍රව කෙලෙස් ඡය වෙන ගමන තුලයි නිවන තියෙන්නේ. ආශ්‍රව ඡය වෙන්නේ කෙලෙස් ඡය වෙන්නේ සත්‍ය දකින්න හිත විතරයි. ඒ සත්‍ය දැක්ක ගමන් ඒක වෙනවා කියන්න බෑ අපිට. නමුත් ප්‍රතිපදාව බුදුන් වහන්සේ පනවනවා ඒක ශීනාශ්‍රව වෙනවා. ඡය වීගෙන යනවා. ඒ කියන්නේ මොනවද ඡය වෙන්නේ? මේ පුංචි කාලේ ඉඳලා අපි රැස් කරපුවාම තමයි ඡය වෙන්නේ. කෙනෙක් හිතනවා මම නෑ මම ගොඩක් ඉගෙනගෙන තියෙනවා මම මෙහෙම දොස්තර කෙනෙක් ඉංජිනේර කෙනෙක් කොහොම මොනාරි හිතනවනේ. ගත් කෙනෙක් කියලා අන්නේ ඒව ටික තමයි ඡය වෙන්නේ. මම දන්න කෙනෙක් මම මෙහෙම හොඳ කෙනෙක් මෙහෙම නරක කෙනෙක් මෙහෙම ඔක්කොම තියෙනවනේ. සේනානි සීලබ්බත පරාමාසය ඔක්කොම තියෙනවනේ දාලා ඔකේ. සෝවාන් වෙනකොට සෝවාන් මාර්ගඥානට එනකොට තියෙනවනේ. දස සංයෝජන වල ඕරම් භාගීය සංයෝජන තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. කොහොම ටික එතකොට තියෙනව තන. ඔබ දන්නේ නැතුණාට ඔබ හිතුවේ නැති වෙන්න පුළුවන්. සියල්ලම තියෙනවා. ඔබ රැස් කරපු සියල්ලම අස්කිරීමක් තියෙනවා. ඒක ෂෙයා වෙනවා ඇත්තටම. නැති වෙයි කියන යනවා. බාහිර දෙයක් නැත්නම් බාහිර ඔබ ඉන්නේ කොහොම ඔබත් නැති වෙනවා. පුජ්‍යලය නැති වෙනවා. රූපේ ඔබ කියන රූපේ නැති වෙයි කියන යනවා. දැන් මේ බාහිර දේවල් නෑ ඔබත් ඒ වගේම ඉතින් හදාගත්ත රූපයක් විතරයි මම කියන්නේ. ඒකත් නැති වෙයි කියන යනවා. රූපයෙන් මිදෙන තැන. සෝවන් මාර්ග. ඒක දකින්න තැන රාග දේශ මොහය වෙන දකින්න තැන එතනත් යටින් තියෙන අනේකයි එතන පෙන්නන්නේ කාමරාග පටිඝ වෙනවා. ඒකයි එතන පෙන සකදාගාමි මාර්ගඥානය කියන්නේ. ඒක ඥානෙටයි අසු වෙන්නේ. අතරත් එහෙම තමයි සෝවන් මාර්ගඥානය කියන්නේ ඒකක ඥානෙටයි අසු වෙන්නේ. ඒකම තමයි ඔබ දකින්න පුළුවන් තවත් හොඳට මේක
සිත පැත්තේ මිදෙනකොට අනාගාමී භූමිය අනාගාමී මාර්ග ඥානය තුළයි අනාගාමී ඵලය ඔබට සාක්ෂාත් වෙනවා. ඒක ඔබටම සාන්දිටිකයි. කිසි කෙනෙක්ට ඒ ගැන කතා කරලා පිටින් පෙන්නන්න බෑ. නමුත් ඔබටම දන්නවා මම මේකෙන් මිදුණා කියලා. හැබැයි සිතින් මිදුණු තැනත්, නාමයෙන් රූපයෙන් මිදුණු තැන, බාහිරින් මිදුණු තැනත්, නාම රූපාන්ත දෙකෙන් මිදුණු තැනත් දැන් මේ සිත කොතනද තියෙන්නේ? සිතාන්තරීක්ෂයට යනවා. සිත කයත් නෑ. නහිදං අත්ත කතම් බිම්බන් නහිදං පරකතං අගං කියන තැනට එනවා. මේ කයෙත් නෙමෙයි පෙර වෙන තැනකත් නෙමෙයි සිත පනවන්න තැනක් නෑ. අන්න අනාගාමී භූමිය. අනාගාමී මාර්ගඥානය තුළ ඒක හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඔබ මාර්ගඥානය කියන්නේ ඔබ දකින්න ඕනේ මේ එළියේ බාහිරෙත් නෙමෙයි හිතත් නෙමෙයි පේන දෙයට හැමතිස්සෙම පාවෙන සිත තියෙන. පේන දෙයට හැමතිස්සෙම මේ ක්‍රියාසිත පේන. ක්‍රියාසිත මල කියලා එළියෙත් මලක් හම්බ වෙන්නේ හිතෙත් මලක් කියලා දෙයක්. එතකොට ඔබ ක්‍රියාසිතක් බවට පත් වෙනවා පනවන්නේ කොහෙටවත්. එළියෙත් එහෙම එකක් නැහැනේ. හිතෙත් යන ශුන්‍යතාවයට එනවා. මොහත කියන දන ඒව මොකුත් අන්තයක් නැහැ. ආයතනත් තියෙන එකම ක්‍රියාසිතම ශුන්‍යතාවය. මහා ශුන්‍යතාවය. ශුන්‍යත විහරණේති. ශුන්‍ය සමාපත්තිය කියන්නේ ඒක සමාපත්තියක් කරගෙන එතන ඉන්නව පාවි. ඒක සමාපත්තිය. ශුන්‍යත සමාපත්තිය. සංඥා වේදේති නිරෝධ සමාපත්තිය. සමාපත්තිය කියන්නේ එතන ඉන්නව පාවෙලා. නමුත් විහරණයට යන තැන ශුන්‍යත විහරණයක් තියෙන. ඒ කියන්නේ මෙතන එයා යන්නේ අත්හැරි නිස්සරණ වගේ යනවා. කෙලෙෂය කියන ගමන. විහරණය තියෙනවා. ඒ කියන්නේ එනේන සිත මෙහෙම සත්‍ය දකිනකොට එක සිතක්වත් සත්‍ය වෙන්නේ නැහැ. එක සිතකටවත් ඇලෙන්නේ නැහැ. රාග දේශ මොහය වෙනවා. එතන කර්ම සකස් වෙන්නේ නැහැ. එතකොට පුඤ්ඤාභි සංකාර අසුඤ්ඤාභි සංකාර කර්ම වාචී කර්ම කාය කර්ම මනෝ කර්ම මුකුත් වෙන පනවන්නත් බෑ. චේතන සකස් වෙන්නේ නැහැ. චේතනාවේ මිදිලයි ශුන්‍යතාවයට එන්නේ. ආයතන වලින් මිදිලා ක්‍රියාසිතෙන් මේ වචන ගැඹුරු සමහරකට වචන හුරු නැති කෙනෙකුට සමහරකට මේ කියන එක සමහරකට හරියට එන්නේ නැහැ. නමුත්